අයිබෝවන් සුබ දවසක්. අද අපි කතා කරන්න ඉන්නංගි මල්ලියේ 11 ශ්‍රේණියට ඈත් වෙන ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය කියන පාඩම ගැන. ඒක තියෙන්නේ 11 ශ්‍රේණියේ එක කොටස කියන පෙළ පොතේ. පළමු කොටස පිරමීඩ. පිරමීඩ කිව්වම එක පාටම ඕගොන්ට ඔලුවට එනවා. අපි දන්නවා ඊජිප්තුවේ ගීස පිරමීඩය නැත්නම් අපිට පිරමීඩය කියන හැඩේ අපිට එදිනෙදා ජීවිතේ හම්බෙනවා නේද? මෙන්න මේ වගේ රූප ඔබ දැකලා තියෙනවද? අන්න ඒවට තමයි අපි පිරමීඩ කියලා කියන්නේ. අපි බලමු ඒවයි ලක්ෂණ මොනවද කියලා. මුහුණත් අතරින් එකක් හැර අනෙක් සියල්ලම ත්‍රිකෝණාකාරයි. ඒ කිව්වේ දැන් අපි උදාහරණයකට මෙන්න මේ පළවෙනි ත්‍රිකෝණාකාර මුහුණක් ටික ගමුකෝ. එතකොට මේ පිරමීඩයට ගත්තොත් ත්‍රිකෝණාකාර මුහුණක් කීයක් තියෙනවද? අපිට එළියේ පේන ත්‍රිකෝණාකාර මුහුණක් දෙකක් තියෙනවනේ. ඔබ මේ රූපේ හොඳට හිතේ මවා ගන්න බලන්න. ඊට පස්සේ පිටිපස්සේ මෙන්න මේ කඩිරෙන් වලින් ලකුණු කරලා තියෙන්නේ මුහුණක් තව දෙකක් තියෙනවනේ. එතකොට ඉස්සරහා දෙකයි පිටිපස්සේ දෙකයි මුහුණත් හතරක් ත්‍රිකෝණාකාරයි. හැබැයි මෙන්න මේ යට කොටස බලන්න. ඒක ත්‍රිකෝණාකාර නෙමෙයිනේ. ඒක චතුරස්‍රයක්. අන්න. එතකොට ඔබට මේ රූප දෙකෙත් පේනවා අර යට තියෙන එක හැර අනිත් ඔක්කොම ත්‍රිකෝණාකාර මුහුණ. හරි. අන්න යට තියෙන මුහුණට අපි කියනවා නම් මේ ආධාරකය කියලා. මොකද්ද? ආධාරකය කියලා. මේ ඔබට පේන්නේ අර ලානිල් පාටෙන් අඳුරු කරලා තියෙන කොටස. අන්න. අන්තිම එක තමයි අන්තිම ලක්ෂණය. ත්‍රිකෝණාකාර මුහුණත් සියල්ලට පොදු වන ලක්ෂයක් තියෙනවා. ඒ කිව්වේ මොකද්ද? දැන් ඔබට පේනවා අයිමත් මෙන්න මේ පිරමීඩය ගත්තොත් මොකද්ද? මේ ත්‍රිකෝණාකාර මුහුණත් ඔන්න එක ත්‍රිකෝණාකාර මුහුණක්. හරිද? මෙන්න තව ත්‍රිකෝණාකාර මුහුණක්. ඔබට පේනවා එතන පොදු ධාරයක් තියෙනවනේ. ඒ ත්‍රිකෝණාකාර දෙක ගත්තොත්. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයයි මෙන්න මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි ගත්තොත් නේ මෙන්න මේ ධාරය පොදුයි. අන්න ඒ වගේ ඕගොල්ලෝ ගන්නකෝ. පිටිපස්සේ තියෙන ත්‍රිකෝණයත් එක්ක. එතකොට මෙන්න මේ ත්‍රිකෝණය. මෙන්න මේ පිටිපස්සේ තියෙන ත්‍රිකෝණේ ඉස්සරහා තියෙන ත්‍රිකෝණ දෙකත් එක්ක ඒ තුනම ගත්තොත් එතන අපි ධාරයක් පොදුයි කියන්න බෑ. නේ? තුනටම පොදු වෙන තැනක් මොකද්ද? තුනටම පොදු වෙන්නේ මෙන්න මේ ලක්ෂය. මේ පොයින්ට් එක තමයි පොදු වෙන්නේ නේද? එතකොට මේ හතරවෙනි ත්‍රිකෝණය ගත්තොත් ඒකටත් පොදු වෙන්නේ මොකද්ද? මෙන්න මේ ලක්ෂය විතරයි. මේ හතරම සැලකුවා. තේරුණාද? මම මේ දෙකක් විතරක් ගත්තාම ධාරයක් කියලා පෙන්නුවා. හැබැයි ඊට වඩා අපි ගන්නකොට පොදු වෙන්නේ මේ පොදු ලක්ෂය මෙන්න මේ උඩ තියෙන කොන විතරයි. ඒකට අපි කියනවා මොකද්ද? ශීර්ෂය කියලා. ශීර්ෂය කියලා. හරි. අපි ඔච්චර පිරමීඩ ගැන කතා කරාට නම් ඩංගි මල්ලියේ අපිට O level වලට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ආධාරකයේ සමචතුරස්‍රාකාර වන පිරමීඩ ඍජු පිරමීඩ විතරයි. ඒ කියන්නේ මෙන්න මේ වගේ. දැන් මම අර කිව්වනේ ගීස පිරමීඩ. ගීස පිරමීඩත් මෙන්න මේ වගේ සමචතුරස්‍රාකාර වගේ තමයි මේ ගණේට වගේ තමයි වැටෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ රූපයේ තියෙන ටික අපි බලමුකෝ මේකේ විස්තරේ. පළවෙනි එක මෙන්න මේ ඡේදයේ තියෙනවා සමචතුරස්‍රාකාර ආධාරකේ හරි මැද. එනම් සමචතුරස්‍රාකාරයේ විකර්ණ ඡේදන වන ලක්ෂය. අයි කිව්වේ මොකද්ද? මෙන්න මේ සමචතුරස්‍රයේ විකර්ණ. ඒ කියන්නේ අපි මෙන්න මේ දිගට ඇඳලා තියෙන දෙක. මෙන්න මේ දෙක. ඒ දෙක ඡේදන වන ලක්ෂණ. ඒ කියන්නේ මෙන්න මේකනේ නේද? එන්න ඒ ඡේදන වන ලක්ෂයේ ඒ ලක්ෂයට අපි බලමු. එතකොට පිරමීඩයේ ශීර්ෂය යාකල විට ලැබෙන රේඛා ඛණ්ඩය ආධාරකයට ලම්බක වේ නම් අපි ඒකත් හිමින් බලමුකෝ. මෙන්න මේගොල්ලෝ කියනවා මේ ශීර්ෂයේ ඉඳන් අපි අර කතා කරපු ලක්ෂයට ඇඳි රේඛාව. නේද? එතන ඒක ලම්බක වෙනවා කියලා ඒගොල්ලෝ ලකුණු කරලා තියෙනවනේ. මෙතන අංශක 90ක් කියලා ලකුණු කරලා තියෙනවනේ. එහෙම වුණොත් මොකද ඒගොල්ලෝ කියන්නේ? එවිට පිරමීඩයේ සමචතුරස්‍රාකාර ඍජු පිරමීඩයක් යයි කියනු ලැබේ.
ඒ කියන්නේ අපි මේ කතා කරන පිරමීඩ වර්ගය. හොඳට මතකයිනේ මොකද්ද වෙන්න ඕනේ? ශීර්ෂයේ ඉඳන් අපි මේ මැද හරි මැදට රේඛාවක් ඇන්දොත් ඒක මෙන්න මේ සමචතුරස්‍රාකාර ආධාරකයේ තලයට ලම්බකයි. ඒ කියන්නේ මොකද්ද මේ අපි මෙහෙම පිරමීඩයක් මේසයක් උඩින් තියලා මේ වගේ ඍජු පිරමීඩයක් ඒකේ ශීර්ෂයයි ලම්බක ශීර්ෂයයි මේ මැදටයි හරියන්න අපි දණ්ඩක් දැම්මොත් ඒ දණ්ඩ මේසෙට ලම්බක වෙන්න ඕනේ. මොකද මේසෙ උඩින් මේ ආධාරකයේ තියෙන්නේ නේද? අන්න ඒ වගේ හිතන්න බලමුකෝ අපි. හරි. අන්තිම කරුණ එම රේඛා ඛණ්ඩයේ දිගට පිරමීඩයේ ලම්බක උස යයි කියනු ලැබේ. ලම්බක උස ඔබට පේනවා දැන් මෙතන එක ලකුණු කරලා තියෙනවා. මොකද්ද? ලම්බක උස කියන්නේ මොකද්ද? එම රේඛා ඛණ්ඩේ අපි දැන් කතා කරේ රේඛා ඛණ්ඩේ මේකනේ. ශීර්ෂයෙන් ඉඳන් මැදට යන රේඛාව. ඒකට අපි කියනවා ලම්බක උස කියලා. හරිද? හෝ සරලව උස කියලාත් අපි නිකන් කියනවා. පහසුවට. හරි. අනිත් එක තමයි ආධාරකයේ මත නොපිහිටි දාර ඇල දාර ලෙස හැඳින්වේ. ඒ කියන්නේ මොකද්ද නංගි මල්ලියේ? ආධාරකය කියන්නේ මේ කොටසනේ. ඔබ දැන් හිතන්නේ මෙහෙම මේසයක් උඩ මේ පිරමීඩය තියෙනවා. ඔබ අල්ලලා බලනවා දාර ටික. දැන් ඔබට ආධාරකයේ දාර ටික හම්බෙන්නේ මෙන්න මේ මම පෙන්වන දාර ටික තමයි. නේද? ඒව හැර අනිත් දාර මොනවාද? මෙන්න මේ දාර, මේ දාරේ ඔන්න ওই දාර ටික හතර තමයි අනිත් දාර ටික. ඒවට අපි නමයක් දෙනවා මොකද්ද? ඇල දාරය කියලා. ඇල දාර කියලා අපි ඒවට හඳුන්වනවා. දැන් අපි අර කලින් කතා කරපු සමචතුරස්‍රාකාර ආධාරක සහිත ඍජු පිරමීඩවල පෘෂ්ඨ වර්ගඵලය ගැන සමීකරණයක් ගන්න තමයි අපි ඉන්නේ. ඔබේ පෙළ පොතේ එතකොට පේන ඔබට මොකද්ද සමචතුරස්‍රාකාර ආධාරකයේ පැත්තක දිගේ ගොන් දීලා තියෙනවා අපි A කියලා. ඊට පස්සේ අර උස නැත්නම් ලම්බක උස h නේ. අපිට තවත් පැහැදිලි වෙන්නේ ඒගොල්ලොන් ඒක වෙනමම රූප සටහන් වලට කඩලා පෙන්වලා තියෙනවා මේ සමචතුරස්‍රාකාර ආධාරකයේ. ඒවයි සලකුණු සමක. මෙතන ත්‍රිකෝණාකාර මුහුණත ඒ වගේ ඒවා තියෙනවා හතරක්. ඒක ඔබට පෙන්වන්නද නංගි මල්ලියේ? මොකද්ද? අපි මේ කතා කරන පිරමීඩවල හැම ත්‍රිකෝණාකාර මුහුණතම එකිනෙකට සමාන වේ. ඔබට ඒක වැටහුණාද? නැත්තම් ඔබට ඒක අමාරුව කියලා හිතනවනම් ඔබට හොඳම වැඩේ තමයි නංගි මල්ලියේ මේ පතරෝමක් හදලා කාඩ්බෝඩ් වලින් වගේ ඔබ බලන්න මේ ඒ කියන්නේ ඔබ පතරෝම ගැන ඉගෙනගෙන තියෙනවනේ. මෙන්න මේ වගේ ඍජුකෝ සමචතුරස්‍රයකට මේ වගේ ත්‍රිකෝණාකාර මුහුණත් මෙහෙම හතර පැත්තට දාලා ඒ ටික නවලා බලන්න මේ වගේ එකක් එනවද කියලා. හැබැයි මේ ත්‍රිකෝණාකාර මුහුණත් මොකද්ද? එකිනෙකට සමාන වෙන්න ඕනේ. අන්න. බලන්න එතකොට ඔබට හොඳට තේරෙයි. එතකොට අපි මේ කරුණුත් එක්ක අපි සමීකරණය ගොඩනගන්න යන්නේ කොහොමද? සමචතුරස්‍රාකාර පිරමීඩයේ මුළු වර්ගඵලය කොහොමද මම අර කිව්වා වගේ අර ආධාරකයේ වර්ගඵලය ධන 4 වාරයක් ත්‍රිකෝණවල වර්ගඵලය. ඔබට එතකොට අපි ආයිත් රූපෙත් එක්ක ගියොත් සමචතුරස්‍රයක පැත්තක දිග A නම් වර්ගඵලය A වර්ගයනේ. A වර්ගය නැත්නම් A වැඩි කිරීම A. එතකොට මෙතන ත්‍රිකෝණයක වර්ගඵලය භාගයයි බද්ධ පාදේ වැඩි කිරීම උස. ඒ කියන්නේ මේ ආකාරයෙන් අපිට ඒක සුළු කරාම ඉතා කෙටි සුළු උත්තරයක් එනවා. මොකද්ද? A වර්ගයේ ධන 2යි AL. අන්න. එතකොට අපි මුළු පෘෂ්ඨ වර්ගඵලයේ A කියලා සංකේතයක් දැම්මොත් කැපිටල් A කියලා. එතකොට කැපිටල් A සමානයි A වර්ගයේ ධන 2යි AL. අන්න. පොඩි සමීකරණයක්. එච්චර අමාරුත් නෑ. හැබැයි හොඳින් ඔළුවේ තියාගන්න අංගි මල්ලියේ අපිට ඉස්සරහට බොහොම වැදගත් වෙනවා. අපි දැන් නිදසුන් ටිකක් බලමුකෝ. පළවෙනි නිදසුනේ තියෙනවා මොකක්ද? ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර් 10යි ලම්බක උස මෙතන මොකද්ද හැබැයි තියෙන ලම්බක උස වෙනුවට ත්‍රිකෝණාකාර මුහුණතේ ලම්බක උස. දැක්කද වෙනස? අපි කලින් ඉගෙන ගත්තේ
පිරමීඩයේ ලම්බක උස ගැන හැබැයි දැන් අපි මෙතන තියෙන්නේ ඒක නෙමෙයි ත්‍රිකෝණයට එක ත්‍රිකෝණයකට අදාළ ලම්බක උස. අපි දන්නවා ත්‍රිකෝණ හතරම සමානයි නේ. ත්‍රිකෝණ හතරම සමාන වන නිසා මේ ලම්බක උස හැම ත්‍රිකෝණයකටම පොදුයි. හරි. ඒකින්ද එකකට විතරක් ලකුණු කරාම හොඳටම ප්‍රමාණවත්. ඉතින් දැන් මුළු වර්ගඵලය. ඉස්සෙල්ලම මොකද හොයන්නේ අපි? ආධාරකයේ වර්ගඵලය. 10 වර්ගයේ සමානයි 100. ත්‍රිකෝණාකාර මුහුණත් වල වර්ගඵලය. ඒක අපිට හොයන්න ලේසි. දැන් මොකද මේ ලම්බක දුර අපිට කෙලින්ම දීලා තියෙන නිසා. ඒකනේ අපිට ඕනේ. දැන් මේක බද්ධපාදය 10 cm, මේක ත්‍රිකෝණයේ උස, ලම්බක උස. එතකොට ඒ ටික මේ සමීකරණයට අපි දැම්මට පස්සේ අපිට එනවා ත්‍රිකෝණයක වර්ග මුහුණතේ වර්ගඵලය 75යි වර්ග සෙන්ටිමීටර් කියලා. එතකොට ත්‍රිකෝණාකාර මුහුණත් වල ඔක්කොගෙම වර්ගඵලය ඒක 4ෙන් වැඩි කරන්න ඕනේ නේ. 4ෙන් ගුණ කරන්න ඕනේ. ගුණ කරාම අපිට එනවා 300යි කියලා. එතකොට මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ කීයද? මේ දෙකේ එකතුව. මේ දෙකේ එකතුව. ඒ කියන්නේ 400යි. 400යි වර්ග සෙන්ටිමීටර්. දෙවෙනි නිදසුන. දැන් මේකේ අපිට දීලා තියෙන්නේ පිරමීඩයේ ලම්බක උස. අපිට ත්‍රිකෝණයක ලම්බක උස ඔබට පේනවා මෙතන මේ නිල් පාට අඳුරු කළ ත්‍රිකෝණේ මෙන්න මේ ධාරය ගත්තොත් මේ පැත්තේ තියෙනවා ත්‍රිකෝණයේ ලම්බක උස. ඒක L කියලා දීලා තියෙනවා. අන්න අපිට මුලින්ම අහන්නෙත් ඒක. ත්‍රිකෝණාකාර මුහුණතේ ලම්බක උස. අපි බලමු ඒක කොහොමද හොයන්නේ කියලා. ඔබට පයිතගරස් ප්‍රමේය මතකයි නේද නංගි මල්ලි? ඒක තමයි මෙතනත් භාවිතා වෙන්නේ. බොහොම පහසුයි. ත්‍රිකෝණාකාර මුහුණතේ අදාළ රූප සටහන තමයි මේගොල්ලෝ මේ වෙනම ත්‍රිකෝණයකට අරන් තියෙන්නේ නේ. ඔබට පේනවා මෙතන මෙන්න මේ මම රවුන්ඩ් කරන කොටස. ඒකට තමයි අපි පයිතගරස් ප්‍රමේය දාන්නේ. නේ මෙන්න මේ ත්‍රිකෝණයට. එතකොට අපි දන්නවා L වර්ගයේ සමානයි 8 වර්ගය දඩ 6 වර්ගය. එතකොට අපිට L වර්ගය එන්නේ L වර්ගය අපිට නෝ 100යි කියලා. 100 කියන්නේ පූර්ණ වර්ගයක්. ඒ කියන්නේ ඒකේ වර්ගමූල ගත්තම 10යි. හරි. එතකොට අපි L හෙව්වා. ඊට පස්සේ අපෙන් අහනවා ත්‍රිකෝණාකාර මුහුණතේ වර්ගඵලයයි. ඒ කියන්නේ මෙන්න මේ මොකක් හරි කොටසක වර්ගඵලයයි මුළු පෘෂ්ඨ වර්ගඵලයයි. එච්චරම අරු නෑ. කොහොමද යන්නේ ඊට පස්සේ? අපි සාමාන්‍ය ත්‍රිකෝණයක වර්ගඵල සමීකරණ ලිව්වා. නේ? ඔබ බලන්න. දැන් ඊට පස්සේ ඔබේ අර කලින් තිබ්බේ රූපෙත් එක්ක බලන්න. මොකද්ද ලම්බක උස වෙන්නේ? අපි දැන් අර හොයාගත්තේ L කියන එකනේ. පිරමීඩයත් එක්කම යන්න. හරි. බද්ධ පාදය වෙන්නේ මෙන්න මේ සමචතුරස්‍රාකාර ආධාරකේ පැත්තක් නේද? බලන්න. දැන් මෙන්න මේ ත්‍රිකෝණය අපි සැලකුවොත් නේද? ලම්බක උස L අපි දැන් හොයපු එක. බද්ධ පාදය කියන්නේ මෙන්න මේකම. ඒ දෙක එතකොට සමීකරණයට දැම්මම අපිට එනවා 60යි වර්ග සෙන්ටිමීටර් කියලා අපිට අවශ්‍ය උත්තරේ. එතකොට මොකද්ද නංගි මල්ලියේ මුළු පෘෂ්ඨ වර්ගඵලය? මුළු පෘෂ්ඨ වර්ගඵලය බොහෝම ලේසි. මෙන්න මේ සමචතුරස්‍රයේ වර්ගඵලය. ඒ කියන්නේ 12යි වර්ගය. මේ උත්තරේ 144 ධන මොකද්ද? මෙන්න මේ අපි ආව ත්‍රිකෝණාකාර මුහුණතේ වර්ගඵලය 4ෙන් ගුණ කරා. 4ෙන් ගුණ කරාම අපිට එන උත්තරේ. ඒ කියන්නේ මොකද්ද? 240. එතකොට මේ දෙකේ ඓක්‍ය නැත්තම් එකතුව ගත්තම අපිට එනවා 384යි වර්ග සෙන්ටිමීටර් කියලා. 384යි වර්ග සෙන්ටිමීටර්. හරි. ඊට පහසු නිදසුනක් නේද? හරි. දැන් 4.1 කියන අභ්‍යාසයේ 5 වෙනි ගාන තමයි දැන් අපි කරන්න යන්නේ. අපි කියමුකෝ බලන්න. ආධාරකයේ පැත්තක දිග 8 සෙන්ටිමීටර් වූ ඍජු පිරමීඩයක ඇල ධාරයක දිග 5 සෙන්ටිමීටර්. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ ආධාරකයේ පැත්තක දිග ඒගොල්ලෝ ලකුණු කරලා දීලා තියෙනවා 8යි. ඇල ධාරය තමයි 5 සෙන්ටිමීටර් කියලා ලකුණු කරලා තියෙන්නේ. දැන් බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ. අපි මෙතන තියලා තියෙන්නේ මේ ත්‍රිකෝණයේ ලම්බක උස නෙමෙයි. දැක්ක නේද? ත්‍රිකෝණයේ ලම්බක උස කියන්නේ මෙන්න මෙහෙම මම රේඛාවක් ඇන්දොත් අන්න ඒක ත්‍රිකෝණයේ ලම්බක උස. ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. අනිත් එක පිරමීඩයේ උසත් නෙමෙයි තියෙන්නේ. මොකද්ද? ඇල ධාරයේ දිග.
හරි. ඒ දෙක නම් පිරමීඩයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සොයන්න කියලා අපිට කියලා තියෙන්නේ. අර කරන මේ කලින් ඉගෙන ගත්ත සමීකරණයම දාන්නත් පුළුවන්. ඒත් නංගි මල්ලියේ ඔබට මතක ඇති එතන තිබ්බේ ත්‍රිකෝණයේ ලම්බ උස. ඉතින් ලම්බ උස අපි ඉස්සෙල්ලා හොයා ගන්න ඕනේ. ඔබේ පහසුව පිණිස මම මේකට පොඩ්ඩක් අක්ෂර ටිකක් A B C D E කියලා දාලා තියෙනවා. ඒ වයින් මට එතකොට ආධාරකයේ මට කියන්න පුළුවන් A B C D නේ. ඒකේ වර්ගඵලය අපි කොටස් වශයෙන් හොමුකෝ ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා A B C D වල වර්ගඵලය අපි දන්නවා 8 වර්ගය. ඒ කියන්නේ 64යි. හරි. ඊට පස්සේ මම මේ BEC කියන මෙන්න මේ ත්‍රිකෝණේ මම මෙතන ලකුණු කරලා තියෙනවා. BEC ත්‍රිකෝණේ ඒකේ ඔබට පේනවා මේ මොකද්ද? මෙතන මේ ත්‍රිකෝණේ ස්වභාවය මොකද්ද? ඒක සමද්විපාද ත්‍රිකෝණයක් නේද? අපි ඉගෙන ගත්තානේ මේ ඇලදාරේ කියන එක මේ හැම ත්‍රිකෝණාකාර මුහුණතේ ඇලදාරේ එනවයි කියලා. නේද? එතකොට මෙතනත් 5 cm නම් මෙතනත් 5 cm. එතකොට සමද්විපාද ත්‍රිකෝණයක අපි දන්නවන්නන්ගේ මල්ලි ඒකට විරුද්ධ දිශාවේ තියෙන කෝණ දෙක සමානයි කියලා නේද? පාදයට විරුද්ධ පැත්තේ තියෙන කෝණ දෙක සමානයි. නේ? මේ දෙක. එතකොට අපි දන්නවා මේ කෝණ දෙක සමානයි නම් ඒ කියන්නේ මේක සමද්විපාද ත්‍රිකෝණයක් නම් අපි ඒ ශීර්ෂයේ ඉඳන් නැත්නම් මේ මෙතන ඊලක්ෂයේ ඉඳන් අපි ලම්බකයක් ඇන්දොත් ඒ ලම්බකේ ලම්බ සමච්ඡේදනයක් වෙනෝනේ. ඒ කියන්නේ මේ BC කියන පාදේ හරියටම දෙකට බෙදෙනවා. අන්න ඒක නිසා තමයි මම මේ ඉරි කැලි වලින් ඒ දෙක සමානයි කියලා ලකුණු කරලා තියෙන්නේ. අනිත් එකේ සමාන කොටස් දෙක කීයද? 8න් භාගය නේද? 8න් භාගය කියන්නේ 4 cm. හරි. දැන් අපි නැවත පයිතගරස් ප්‍රමේය භාවිතයෙන් මේ අපිට අවශ්‍ය EX ලම්බ උස හොයාගන්න යන්නේ. මේ ඔබට පේනවා මම පයිතගරස් ප්‍රමේය සූත්‍රය දාලා තියෙන්නේ. ඕකට ආදේශ කරන්න විතරයි තියෙන්නේ. හරි. එතකොට EX වර්ගය අපිට ලියන්න පුළුවන් 5 වර්ගය ඍණ 4 වර්ගය. ඒ කියන්නේ අපිට අන්තිමට එනවා EX කියන්නේ EX වර්ගය අපිට අන්තිමට එනවා 9යි කියලා. එතකොට වර්ගමූලයක් ගත්තොත් ඔබට පේනවා මේ පැත්තේ එන්නේ වර්ගමූල 9යි. වර්ගමූල 9 කියන්නේ කීයද? 3යි නේද? ඇයි 3 වර්ගය කියන්නේ 9නේ? නේද? ඉතින් 3 වර්ගයේ වර්ගමූල ගත්තොත් අපිට උත්තරේ එන්නේ 3යි කියලා. අනිත් එක ඔබට මම අර කියපු 3 4 5 කියන අර අපි බොහෝ අවස්ථාවලදී කතා කර ත්‍රිකෝණයේ මතක නම් ඔබට මේක පයිතගරස් ප්‍රමේය දාන්නේ නැතුවත් එක පාඩම උත්තරේ ගන්නත් පුළුවන් නංගි මල්ලි. ඔබේ විභාගයේදී ලකුණු අඩු කරන්නේ නැහැ ලකුවට. ඔබට ඕන නම් මෙන්න මේ සමීකරණය දාලා එක පාඩට උත්තරේ දාන්න. ඒ කියන්නේ එතකොට පේනවනේ ඔබ පයිතගරස් ප්‍රමේය භාවිතයෙන් මේ උත්තරේ අරගෙන තියෙනවා. තේරුණාද? හරි. ඊට පස්සේ දැන් අපි ලම්බක උසත් හොයාගත්තා. අපි දැන් මේ ත්‍රිකෝණාකාර මුහුණතේ වර්ගඵලය හොයමු. හරි. ඊට පස්සේ අපිට හොයන්න පුළුවන් මුළු පෘෂ්ඨ වර්ගඵලය නේද? දැන් මෙතන ත්‍රිකෝණ BCE ත්‍රිකෝණයේ වර්ගඵලය මම හොයන්න යන්නේ. මේ සලකුණකින් කියන්නේ ත්‍රිකෝණය කියන අර්ථය තියෙන්නේ. මේ සලකුණට. එතකොට මේ සමීකරණය අපි දන්නවා. ඕකයි සමීකරණේ භාග්‍ය වාරක් ලම්බ කුස වාරක් බද්ධ පාදය. ඕකට ආදේශ කරාම අපිට උත්තරේ එනවා 12 cm කියලා. දැන් මුළු පෘෂ්ඨ වර්ගඵලය. ඒක මොකද්ද? මේ දෙකේ එකතුව. බොහොම සලරයි. හැබැයි මෙතන එකතුව ගන්නකොට මේක 4ෙන් වැඩි කරන්නත් ඕනේ. නේද? ඒක මතකයි නේද ඔයගොන්ට? ඇයි මෙතන ත්‍රිකෝණාකාර මුහුණත් 4ක් තියෙනවනේ. ඒ කියන්නේ ABCD වල වර්ගඵලය දන BCE වල වර්ගඵලය වාරයක් 4. ඒ කියන්නේ කීයද? 64 දන 4 වාරයක් 12 අපිට එනවා 112යි වර්ග සෙන්ටිමීටර් කියලා. අප හැදිලා නැවත මේ කොටස බලන්න නංගි මල්ලියේ. දැන්
අපි කේතු ගැන තමයි කතා කරන්න යන්නේ. කේතුවක් කිව්වම ඔබ ඒ වචනේ පුරුදු නැති වුණාට මෙන්න මේ වගේ රූප ඔබ දන්නවා නේද? මෙතන තියෙනවා හැමෝම කන්න කැමති අයිස්ක්‍රීම් කෝණයක් තියෙනවා. මෙතන තියෙන උපන්දින උත්සව වලට භාවිතා කරන අර පොඩි තොප්පියක් වගේ එකක්. අනිත් මෙතන තියෙනවා අර කඩල එහෙම කජු එහෙම දාලා දෙන්නේ. අන්න ඒ වගේ ඒකත් ත්‍රිකෝණාකාර හරස් කඩයක් තියෙන කේතුවක්. මේ ඔක්කොටම අපි කියන්නේ කේතු කියලා. අන්න. අපි බලමු සාමාන්‍ය පෙළේදී මොන වගේ කේතුද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. හරි. අපි කේතු වල ලක්ෂණක තමයි දැන් කතා කරන්න යන්නේ. දැන් කේතුකයක් ගත්තම එතකොට ඔබට අත්දැකීමෙන්ම කියන්න පුළුවන් මේ වගේ හැඩයක් නේ තියෙන්නේ දැන්. හරි. ඒවයි කොටස් අපි කතා කරන්නේ. ඉස්සෙල්ලම ගත්තොත් මෙතන ඔබට පේනවා මෙතන උඩ තියෙන මේ පොයින්ට් එක මෙන්න මේ තැනට අපි කියනවා ශීර්ෂය කියලා. කේතුවක ශීර්ෂය ලෙස හඳුන්වනවා මොකද්ද? අපි මේ කේතුවේ උච්චතම ලක්ෂය නේද? උඩින්ම තියෙන ලක්ෂය අපි කියනවා ශීර්ෂය කියලා. හරි. ඊට පස්සේ අපි ගත්තොත් මෙන්න ඇල උස කියලා එකක් තියෙනවා. ඔබට මතකයි පිරමීඩ වල තිබ්බ ඇල ධාරය නේද? අන්න ඇල ධාරය වගේම තමයි නංගි මල්ලියේ මෙතන අපිට තියෙනවා කේතුවක ඇල උසක්. මේ ඇල උසක් කියන්නේ ඇත්තටම ඔබ දැන් හිතා ගන්නකො අයිස්ක්‍රීම් කෝණයක් කියලා. අයිස්ක්‍රීම් කෝණයක මේ කන පිට හැරෙව්වම කියන්නේ අයිස්ක්‍රීම් නැතුව මං කියන්නේ කෝන් එක විතරක් කන පිට හැරෙව්වම අපි ශීර්ෂය කියන ලක්ෂයේ ඉඳන් මෙන්න මේ වෘත්තාකාර කොටස වෙනකන් අපි ඇඟිල්ල ගෑවුවොත් ඒ කැලලට අපි කියන්නේ ඇල උස කියලා. ඊට පස්සේ ඒ ශීර්ෂයේ ඉඳන් අපි මේ වෘත්තාකාර තලයට රේඛාවක් ඇන්දොත් ඒකට මොකද්ද අපි කියන්නේ? ඒකට අපි කියනවා ලම්බ උස කියලා. නේ? ලම්බ උස කියලා කියනවා මෙන්න මේ කොටසට. හරි. ඊට පස්සේ ඔබ දැන් අයිස්ක්‍රීම් කෝණය අල්ලගන්න තැන තියෙනවනේ නේද? ඉතින් අයිස්ක්‍රීම් කෝණ අල්ලගෙන තැනට අපි මොකද්ද කියන්නේ? වක්‍ර පෘෂ්ඨය. එතන වක්‍රාකාර කොටසක් නේ තියෙන්නේ නේද? අර සිලින්ඩරේ වක්‍ර කොටස වගේ තමයි අපි 10 ශ්‍රේණිය ඉගෙන ගත්තේ. මොකද්ද ඒකට කියන්නේ? වක්‍ර පෘෂ්ඨය. හරි. ඊට පස්සේ අන්තිමට මේ වෘත්තාකාර කොටස. මෙතන මේ හරියට මූර්තයක් වගේ පේන්නේ නැතිනොත් ඔබ දන්නවා අයිස්ක්‍රීම් කෝණය උඩ පැත්තට හැරුවොත් එතන තියෙන්නේ උඩ වෘත්තයක්. නේද? ඉතින් මේ වෘත්තාකාර කොටසේ අරයක් තියෙනවා අපි දන්නවා. ඊට පස්සේ මෙතන මේ පරිධියත් සමහරක් වෙලාවට අපිට ගණන් හදනකොට අවශ්‍ය වෙන්න පුළුවන්. හරි. හැබැයි මෙතන ඔබේ පෙළ පොතේ තියෙනවා මේ හැඩේ තියෙන කේතු වලට නංගි මල්ලියේ අපි වෙනම නමක් දෙනවා. මොකද මේ හැඩේ නැති කේතුත් තියෙනවා අපිට ඒවයින් වැඩගත් නැහැ. ඒත් මේ කේතු වලට කියන නම මොකද්ද? මෙන්න මේ ඍජු වෘත්ත කේතු කියන නම. ඒක කොහොමද එන්නේ? ඔබට මතක ඇති අපි පිරමීඩ වලත් කරා ඍජු පිරමීඩ කියලා. අන්න ඒ වගේම මෙන්න මේ ශීර්ෂයේ ඉඳන් මේ වෘත්තාකාර ආධාරයකට ඇති මේ ලම්බක උස නැත්තම් ඒ ලම්බක උස තියෙන රේඛාව වෘත්තාකාර ආධාරකයේ සමග අංශක 90ක් හදනවනම් එතකොට මේක ලම්බක වෙන්නේ නේ. එතකොට අපි ලම්බක උස කියලා නම දැම්මේ. අන්න ඒ ලක්ෂණේ තියෙන කේතු විතරයි ඍජු වෘත්ත කේතු වෙන්නේ. ඒ නම විතරයි අපි දැනන් ඉන්න ඕනේ. මෙන්න මේ ලක්ෂ්‍ය ටිකත් ඔබ කරුණු ටිකත් ඔබ කියවලා බලන්න. ඔබ දන්නව මේක ආරය කියන්නේ R, මෙතන උස නැත්තම් ලම්බක උස කියන්නේ H, ඇලදාරය අපි අර පිරමීඩ වල කතා කරා වගේ මෙතන ඇලදාරයක් නෙමෙයි තියෙන්නේ, මෙතන ඇල උසක් තියෙන්නේ. ඒ වගේ ඒකම නෙමෙයි හැබැයි. ඉතින් ඇල උසට අපි කියනවා L අක්ෂරයෙන් අපි ඒක හඳින්වනවා. දැන් ඍජු වෘත්ත කේතුවක පෘෂ්ඨ වර්ගඵලය තමයි අපි හොයන්න යන්නේ. බලමුකෝ. ඔබේ පෙළ පොතත් එක්කම යන්නේ. පෙළ පොත ළඟින්ම තියාගන්න අංගමල්ලි. හරි. ඔබට පේනවා මෙන්න මේ වගේ රූපයක් ඔබේ පෙළ පොතේ තියෙනවා.
ඉස්සෙල්ලම අපිට පෙන්නලා තියෙනවා මොකද්ද? කේතුව. කේතුව ඔබට පේනවා. මෙතන ඇත්තම කිව්වොත් නම් ඉමල්ලියේ රූපේ මෙන්න මේ මම පෙන්වන කොටස. ඇත්තට මෙන්න ඕනේ කඩිරෙන්. මෙන්න මේ කොටස එන්න ඕනේ කඩිරෙන්. මොකද ඒක අපිට පේන කොටස නෙමෙයි. ඒක තියෙන්නේ කේතුවේ පිටිපස්සේ. හරි. අපිට පේන්නේ මෙන්න මේ කොටස පමණයි. හරි. දැන් එතකොට මේ ලානිල් පාටින් ඔබට පේනවා අඳුරු කරලා තියෙන ත්‍රිකෝණයක්. ඒකේ මෙන්න මේ L තමයි ඇලදාරය. නේ? ඇලදාරය කියන එක මම කිව්වේ ශීර්ෂයේ ඉඳන් මෙන්න මේ වෘත්තයේ පරිධියට ඕනෑම සරල රේඛාවක් ඇලදාරය ඇල උසක් වෙනවා. සම වෙන ඇල උසක් වෙනවා. හරි. ඉතින් අපි මෙතන කරන්න පොඩි ක්‍රියාකාරකමක් මොකද්ද කරන්නේ? අපි ඇල උස ඔස්සේ අපි මේ කේතුවක් කපනවා. කපලා අපි වෘත්තාකාර ආධාරකෙත් අයින් කරගන්නවා. හරිද? අන්න ඒ කපාගත්ත වෘත්තාකාර ආධාරකයේ තමයි නංගි මල්ලියේ මෙන්න මෙතන දක්වලා තියෙන්නේ. ඔබට පේන වෙති එතන ලස්සන වෘත්තයක් තියෙනවා. අපිට මේ ගිහලා තියෙන R එහෙම්මම තියෙනවා. O කියන අර මධ්‍ය ලක්ෂ්‍ය එහෙම්මම මාක් කරලා තියෙනවා. අන්න ඒ ලකුණු කරගත් වෘත්තාකාර ආධාරකයේ අපි වෙනම කපාගෙන වෙන් කරගත්තා. හරි. දැන් මම කියවන අපි මේ ඇල උසෙන් අපි මේ කේතුව කපා ගන්නවයි කියලා. නේද? ඇල උසෙන් කපා ගත්තට පස්සේ නංගි මල්ලි අපි ඒක දිගාරිනවා. ඔබට ඔබේ පෙළ පොතේත් මේක තියෙනවා. අපි දිගැරියට පස්සේ අපිට අමුතු හැඩයක් එනවා. ඒත් අපි මේක 10 ශ්‍රේණිය ඉගෙන ගත්තා. කලින් ඉගෙනගෙන තියෙන්නේ මේක ගැන. මොනවාද මේ? වෘත්ත කේන්ද්‍රික ඛණ්ඩ. වෘත්ත කේන්ද්‍රික ඛණ්ඩය තමයි. හැබැයි මෙතන මේ හදන කෝණය තීටා කියලා මම ලකුණු කරලා තියෙන කෝණය මහ කෝණයක් වෙනවා. මහ කෝණයක කියන්නේ 180කට වැඩි කෝණයක් වෙනවා. නිකන් අර කෑල්ලක් අයින් කරලා තියෙන රවුන්ඩ් කේක් එකක් වගේ නේද? හරි. එතකොට ඔබට පේනවා මෙන්න මේ A කියන අක්ෂරය මම මෙතනටත් දාලා තියෙනවා. නේද? මොකද A අක්ෂරයම තමයි මෙතනටත් එන්නේ. ඔබට මේක මෙහෙම කිව්වම අමාරු වෙන අපිට තේරෙන්න ගන්න. ඉතින් නංගි මල්ලිය හොඳම දේ මෙන්න මේ ඔබ මේක කරලා නැත්තම් මෙන්න මේ කොටසක් මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් ඔබ ඇඳලා කාඩ්බෝඩ් එකක මම අර කලින් ඒවට කිව්වා වගේ මේක මෙන්න මේ BB කියන ලක්ෂ්‍ය දෙක නැත්තම් මේ දාර දෙක සමපාත කරලා බලන්න ඔබට එනවා ලස්සන්ට කේතුවක්. බලන්න එතකොට ඔබට තේරෙයි කොහොමද මේ කේන්ද්‍රික ඛණ්ඩයේ කේතුවක් උනේ කියලා. හරි. ඒක කරාට පස්සේ ඔබට මේක තවත් පැහැදිලිව තේරෙයි. මෙන්න මේ B කියන ලක්ෂ්‍යයම තමයි මෙතනට එන්නේ. ඒ දෙක සමපාත වෙනවා අපි කේතුවක් ලෙස ඕක එක්කහුව කරාම. හරිද? අනිත් එක නංගි මල්ලිය අපි මෙතන මේ ඒගොල්ලෝ ලකුණු කරලා තියෙනවා මෙන්න මේ පරිධිය කොටස. මෙන්න මේ පරිධිය කොටස ඒගොල්ලෝ ලකුණු කරලා තියෙනවා 2πr කියලා. ඇයි ඒ? ඇයි දැන් මේක කේතුවක් හැටියට මේක නැව්වට පස්සේ මේකෙන්නේ අපේ මේ වෘත්තාකාර ආධාරකය හැදෙන්නේ නේද? පොඩ්ඩක් ඔබ කරලා බලන්න මේ ක්‍රියාකාරකම. එතකොට මේ 2πr කොටස තමයි මෙන්න මේ 2πr කොටස කියන එක. ඒකම තමයි මෙතන තියෙන්නේ. ඒක අපිට වෘත්තයක් ලෙස පේන්නේ අපි මේක කේතුවක් මේ කේන්ද්‍රික ඛණ්ඩේ කේතුවක් කරගත්තට පස්සේ. හරි. මෙතන මම තව වෘත්තයක් ඇඳලා තියෙනවා. මේ මොකද්ද? මෙතන තියෙන්නේ නංගි මල්ලි මේ වෘත්තේම මම සම්පූර්ණ කරලා. මේක අපිට ඉස්සරහට සමීකරණයක් ගොඩනගා ගන්න අපිට ඊටාම වැදගත් වෙනවා. මොකද අපි දැන් මොන සමීකරණයද ඕන වෙන්නේ අපිට? පෘෂ්ඨ වර්ගඵලයට අදාළ සමීකරණය. ඒ කියන්නේ දැන් කොහොමද? අපි දන්නවා ඉස්සෙල්ලම මෙන්න මේ වක්‍රාකාර පෘෂ්ඨයෙන් අපි ගත්තේ කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලයක් හොයනකොට අපි දන්නවා ඒක ලියන්න පුළුවන්. ඒ කේන්ද්‍රික ඛණ්ඩයට අයත් වෙන කෝණය බෙදීම 360. තීට බෙදීම 360. වාරයක් මේ මුළු වෘත්තේම පරිධිය. මුළු වෘත්තේ පරිධිය තමයි මම මෙතන මේ ලකුණු කරලා තියෙන්නේ. දැන් පේනව නේද මේකේ වැදගත්කම? 2πl තමයි මේ වෘත්තේ මුළු වෘත්තේම පරිධිය වෙන්නේ. මේ වෘත්තේම
මම මෙතන සම්පූර්ණ කළා තැන තියෙනවා ඒකේ පරිධිය. එතකොට ඒකේ දෙකයි තීට බෙදීම 360 වාරයක් 2යි πl ගත්තොත් අපි දන්නවා ඒක සමාන වෙනව මොකද්ද? මෙන්න මේ කොටසේ පරිධියට. තේරුණාද? එතන සම්පූර්ණ පරිධියක් එන්නේ නැහැ. මෙන්න මේ කොටස විතරයි එන්නේ. ඉතින් ඒ කොටස කීයද අපිට ලකුණු කරලා දීලා තියෙනවා 2πr කියලා. බොහොම පස්සේ. දැන් අපි මේක සුළු කරගමු. ඔබට පේනවා මට මේක තීට උක්ත කරගන්න පුළුවන් මේ ආකාරයෙන් නේ. එතකොට මේ 2π ට 2π කැපෙනවා. ඉතින් 2π ට 2π කැපුණට පස්සේ අපිට ඉතුරු වෙන්නේ තීට සමානයි 360r බෙදීම l. එච්චරයි ඉතුරු වෙන්නේ. ඊට පස්සේ දැන් මේ තීට වලට අපි තව ආදේශයක් දාගන්නවා. මොකද අපි තීට එක හේතුවක් පේන්නේ නැහනේ. අපිට ඒක වැදගත්ුත් නැහැ. ඉතින් ඒකට අපි මොකද්ද කරන්නේ? කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලය තමයි අපි දැන් සමීකරණයක් හැටියට ලියලා තියෙන්නේ මෙතන. ඔබට පේනවා දැන් කේන්ද්‍රික ආයමත් මේ කේන්ද්‍රික ඛණ්ඩය ගැනමයි අපි කතා කරන්නේ. ඒකේ මුළු වර්ගඵලය ගත්තොත් මුළු වර්ගඵලය කීයද? මෙන්න මේ වෘත්තය ගත්තොත් ඒ කියන්නේ මේකම සම්පූර්ණ කර වෘත්තේ ඒකේ මුළු වර්ගඵලය කියන්නේ πl වර්ගය නේ. πl වර්ගය. හරි. හැබැයි මෙතන තියෙන මුළු වර්ගඵලය නෙමෙයිනේ. ඒක කෑල්ලක් අපි අයින් කළානේ තියෙන්නේ. ඉතිරි වෙච්ච කොටසේ වර්ගඵලය කොහොමද හොයන්නේ? අපි ඉගෙන ගත්තා ඉස්සර කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයනකොට ආයිමත් මේ කෝණය හොයන මේ සම වෙන්න පරිධිය හොයනවා වගේම තමයි සමීකරණය එන්නේ තීට බෙදීම 360. තීට බෙදීම 360 වාරයක් πl වර්ගය තමයි අපිට මේ කේන්ද්‍රික ඛණ්ඩයේ කොටසේ වර්ගඵලය එන්නේ. දැන් නංගි මල්ලි අපිට ඇත්තටම ඕන වෙන්නේ මේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය නේද? අපි මෙතන පෘෂ්ඨ වර්ගඵලයනේ හොයන්න යන්නේ. නේද? ඉතින් මේ සමීකරණේ මම උත්තරයක් ගන්න ඉන්නේ ඒ කොහොමද මේ තීට වලට අපිට කලින් උත්තරයක් ආවනේ 360යි r බෙදීම l කියලා. අන්න ඒක මම මෙතෙන්ට ආදේශ කරනවා. බාල ලස්සන උත්තරයක් එනවනේ. දැන් මෙතන මේ තියෙන 360 තමයි මේ මෙතන තියෙන්නේ. πl වර්ගයේ බෙදීම 360. තීටද ආදේශ කරා. 360 කැපෙනවා. ඒක කැපුණා. තව මේ l එකට තව l එකක් කැපෙනවා. එතකොට මොකක්ද ඉතුරු වෙන්නේ? බොහෝම ලේසි මතක තියාගන්නත් ලේසි සමීකරණයක්. මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සමානයි πrl. πrl. ඊට පස්සේ කොටසේ අපි ගත්තොත් ඔබේ පෙළ පොතේ මෙන්න මෙහෙම එක තියෙනවා කේතුවේ මුළු පෘෂ්ඨ වර්ගඵලය කියලා නේ. මුළු පෘෂ්ඨ වර්ගඵලයට සමීකරණයක් ගොඩනගා ගන්නකොට අපි දැන් කේතුවේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය අපි හොයාගත්ත කීයද? πrl කියලා. ඒක හරියට. ඒක හරි. ඉතුරු උනේ අර වෘත්තාකාර ආධාරකයේ වර්ගඵලය. මතකයිනේ? කේතුව ගත්තොත් ඒකට වෘත්තාකාර ආධාරකයක් තියෙනවා කියලා. ඒකේ වර්ගඵලය කීයද? πr වර්ගය. πr වර්ගය. එතකොට නංගි මල්ලි හොඳින් මතක තියාගන්න. ඍජු කේතුවක වර්ගඵලයේ අපිට අහුවොත් මුළු පෘෂ්ඨ වර්ගඵලය ඒක අපි a අක්ෂරයේ යොදලා මෙතන තියෙන්නේ අපිට ඒක කෙලින්ම කියන්න පුළුවන් කොහොමද? πrl ධන πr වර්ගය. πrl ධන πr වර්ගය. මෙන්න මේ සමීකරණය හොඳට කටපාඩම් කරගෙන තියාගන්න. එච්චර අමාරු සමීකරණයකුත් නෙමෙයි නේද? එකින් එක හොඳට ඔබේ පෙළ පොත බලලා මේක නැවත නැවත මතක් කරගන්න. දැන් නංගි මල්ලි අපි හිතසුන් ටිකක් කරන්න යන්නේ. දැන් අපි මේ සූත්‍රය පොඩ්ඩක් අමාරුයි එහෙමයි තේරුන්නේ නැහැ කියලා කිසිම බයක් එන්න ඕනේ නැහැ. මොකද්ද? විශේෂයෙන් මේ πrl කියන සූත්‍රේ ඒක අපිට කෙලින්ම දාලා ඒකට ආදේශ කරන්න විතරයි තියෙන්නේ. සාධනයක් මුකුත් අපෙන් අහන්නේ නැහැනේ සමීකරණේ. හරි. එතකොට පළවෙනි නිදසුනේ මොකද්ද ඒගොල්ලෝ අපෙන් අහන්නේ? මුළු පෘෂ්ඨ වර්ගඵලය තමයි නේද? අයිත් එක මේ අරය කියන කොටසයි ඇල උසයි අපිට දීලා තියෙනවා කේතුවේ ලකුණු කළාම. බොහෝම පහසුයි. කොහොමද එතකොට හදන්නේ? කේතුවේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයට අපි දන්නෝ සමීකරණේ πrl. කෙලින්ම ආදේශ කරන එක විතරයි කරන්නේ.
22 බෙදීම 7. r කියන්නේ 7යි. අනිත් එක 12යි. මොකද්ද? ඇල උස. ওই ටික සුළු කරලා බලන්න 4 7 කැපිලා මේක වැඩි කරාම 264ක් එනවා ගානට. ඒ වගේම අනිත් කොටස මොකද්ද? අපි වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හෙව්වා වෘත්තාකාර තලයේ වර්ගඵලය. ඒ කියන්නේ πr වර්ගය. නේ? වෘත්තයේ වර්ගඵලය. එතකොට මේක අපිට ආදේශ කරාම මෙතනත් ආයි 7 කැපෙනවා. ලේසියෙන් සුළු වෙනවත් එක්ක 154 තමයි උත්තරේ. එතකොට මුළු වර්ගඵලය කියන්නේ කීයද? අපි සාමාන්‍යයෙන් කිව්වා වගේ හැම පෘෂ්ඨවලම ඓක්‍ය වර්ගඵලවල ඓක්‍ය නැත්තම් එකතුව. එතකොට අපිට යනවා කීයද? 418යි වර්ග සෙන්ටිමීටර්. දෙවෙනි නිදසුන. ඒකෙත් අපේ අහන්නේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. ඔව් අර කලින් එක වගේ නෙමෙයි මෙතන අහන්නේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. අපිට මොකද මෙතන වෙනම පොඩි කරුණක් දීලා තියෙනවා ආධාරකයේ පරිධියේ. දැන් අපි දන්නවා ආධාරකයේ වෘත්තාකාරයි. ඒකේ පරිධිය මෙන්න මේ 88යි සෙන්ටිමීටර. ඇල උසත් අපිට දීලා තියෙනවා 15යි සෙන්ටිමීටර කියලා. අපි බලමු කොහොමද යන්නේ කියලා. කොටසෙන් කොටස. දැන් වෘත්තාකාර ආධාරකයේ පරිධියන අපිට ඉස්සෙල්ලා දීලා තියෙන්නේ නේ. අපි ඒකෙන් ගන්න බලමුකෝ පුළුවන් තරම්. හරි. දැන් පරිධිය සමීකරණය 2πr වෘත්තයක. එතකොට අපි ඒකට ආදේශ කරාම උඩ පේනවා r විතරයි ඉතුරු වෙන්නේ. අපි r සුළු කරාම එනවා 14යි සෙන්ටිමීටර. මම මේක ඔබට මේක ලේසි නිසා ඔබ බලන්න මේක 14යි සෙන්ටිමීටර ගානට එනවා. හරි. ඊට පස්සේ දැන් අපෙන් අහන්නේ මොකද්ද? වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයනේ. ඒක සමීකරණය මොකද්ද? වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සමානයි πrl. πrl. ලේසි සමීකරණයක්. නේ? ආදේශ කරා π r කියන්නේ 14යි l කියන්නේ මේ දීලා තියෙන යගේ. ওই ටික ආයෙත් දැන් මෙතනත් දැන් සුළු වෙනව ලේසියෙන්. ඔබට පේනවා අන්තිම උත්තරේ එන්නේ කීයද? 660යි. 660යි වර්ග සෙන්ටිමීටර. ඔබට තේරුම් නැත්නම් බොහොම හිමින් සිරුවේ බාන්නන්ගේ මල්ලියේ. මොකද මේක අමාරු නිදසුනක් නෙමෙයි. තෙවනි නිදසුන. මේකේ කෑලි 3ක් තියෙනවා. අපිට ඉස්සෙල්ලා දීලා තියෙනවා මේ කරුණු දෙක. මොකද්ද? අරය. අරය කියන්නේ වෘත්තාකාර කොටසේ අරය සෙන්ටිමීටර් 7යි. ලම්බක උසක් දීලා තියෙනවා අපිට සෙන්ටිමීටර් 12යි කියලා. අපි හසුවට ඒක රූප සටහනකම ලකුණු කරලා තියෙනවා. හැබැයි අපි ගාන හදනකොට කොහොමද ඉතින්? අපි නම් ඉතින් ඇඳ ගන්න වෙනවා. අපි ඒකටත් පුරුදු වෙමු. පළවෙනියටම අහනවා අපෙන් මොකද්ද? ඇල උස. ඒක අපිට දීලා තියෙනවා L කියලා ඒගොල්ලෝ. ඒගොල්ලෝ ලකුණු කරලා තියෙනවා L කියලා. ඊට පස්සේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය අහනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් අහන එක මුළු පෘෂ්ඨ වර්ගඵලය. එකෙන් එක බලමු කොහොමද හොයන්නේ කියලා. පළවෙනි එක ගත්තොත් L නැත්තම් ඇල උස. ඔබට පේනවා දැන් මෙතන මේ ත්‍රිකෝණය. මේගොල්ලෝ මේ කඩිවෙන් ඇඳලා තියෙන ත්‍රිකෝණය. අන්න ඒ ත්‍රිකෝණයෙන් තමයිනේ නංගි මල්ලිය අපිට ගන්න ඕනේ දැන්. L කියනගේ. මොකද මේක ඍජු කෝණාශ්‍රිත ත්‍රිකෝණයක් නේ. ඉතින් අපි කෙලින් මොකද දාන්නේ? පයිතගරස් ප්‍රමේය. බොහොම පහසුයි. ඉතින් පයිතගරස් ප්‍රමේය මෙන්න මේ ත්‍රිකෝණයට දැම්මම ඔබට එනවා L කියන්නේ කීයද? L කොහොමද හොයන්නේ? L වර්ගයේ සමානයි අනිත් පාද දෙකේ වර්ගවල එකතුවට. ඒ කියන්නේ 7 වර්ගය ධන 12 වර්ගය. නේ? අපිට එනවා එතකොට 193 කියලා. L කියන්නේ 193 වල වර්ගමූලය. මෙතන ඒගොල්ලෝ භාවිතා කරලා තියෙන්නේ බෙදීමේ ක්‍රමය කියලා. ලඝු ගණක නෙමෙයි. මේ පරහන් වල දීලා තියෙන්නේ වර්ගමූලයේ බෙදීමේ ක්‍රමෙන් හොයලා අපිට එන උත්තරේ කීයද? 13.8 සෙන්ටිමීටර් කියන අගය ඇල උසට. ඊට වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. කෙලින්ම πrl. බොහොම පහසුයි. ආදේශ කරා πrl ආදේශ කරා අවසාන උත්තරේ සුළු කරලා ගත්තා. එතනත් සුළු කිරීම බොහොම ලේසියි. 22කින් මේක වැඩි කරන්න විතරයි තියෙන්නේ. මේ දෙක කැපෙනවා. එතකොට 303.6යි වර්ග සෙන්ටිමීටර්ද කියලා එන්නේ කියලා බලන්න. මේ නැවත මතක් කිරීමක් නම් ගිමල්ලියේ මම මෙතන ඔබේ පෙළ පොතෙන් ඉගෙනුවට ඔබ මේක කටුකොලයක හති මේ ගාන හදනවා නම් තමයි ඔබට බොහෝ
වැදගත් වන්නේ. එතකොටනේ අපිට ඔළුවට හොඳට යන්නේ කියන දේ නේද? අන්තිම කොටස මොකක්ද අපෙන් ඇහුවේ? මුළු පෘෂ්ඨ වර්ගඵලය. හැබැයි දැන් මෙතන මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න අපි දන්නේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය විතරයි. ඉතින් අපි මුලින්ම මොකද්ද කරන්නේ? වෘත්තාකාර කොටසේ වර්ගඵලය ඉස්සෙල්ලා හොයලා ඉවර කරන්න ඕනේ. ඒකත් ලේසි පයි r වර්ගයනේ. මොකද r තියෙන්නේ 7. 4 කැපෙනවා. ආයිත් මෙතන 22 වාරක් 7 එන්නේ 154යි. 154යි අපි දන්නවා අපිට කලින් ආව උත්තරේ මේ මොකද්ද? වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. ඉතින් වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලයට මෙන්න මේ වෘත්තයේ වර්ගඵල එකතු කරාම අපිට එනවා 457.6යි වර්ග සෙන්ටිමීටර්. 457.6යි වර්ග සෙන්ටිමීටර් තමයි අපේ අවසාන උත්තරේ වන්නේ. 4.2 අභ්‍යාසය. ඒකේ 5 වෙනි ගාන තමයි අපි දැන් කතා කරන්න ඉන්නේ. දැන් ඒකේ තියෙනවා කේතුවක හැඩයත් ඝන වස්තුවක. කියන්නේ කේතුවක ඇල උස අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර් 14යි කියලා. එහි පෘෂ්ඨ වර්ගඵලය දීලා තියෙනවා අපිට 396යි වර්ග සෙන්ටිමීටර්. 396යි වර්ග සෙන්ටිමීටර් කියලා. නේ? මුලින්ම අපෙන් අහන්නේ මොකද්ද? කේතුවේ අරය ගණනය කරන්න කියලා. නේද? බලමුකෝ. ඉස්සෙල්ලාම අපි කේතුවේ පොඩ්ඩක් මෙහෙම රූප සටහනක් ඇඳගමුකෝ. නේද? ඔන්න මම ලකුණු කරලා තියෙනවා ඇල උස 14යි වර්ග සෙන්ටි 14යි සෙන්ටිමීටර්. මම අරය දාලා තියෙනවා r කියලා. කේතුවේ උස නැත්නම් ලම්බක උස මම දාලා තියෙනවා h කියලා. දැන් මේ r තමයි අපි හොයන්න යන්නේ. ඉස්සෙල්ලා අපි දන්නවා පෘෂ්ඨ වර්ගඵලයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයේ සමීකරණය πr කියලා අපි දැන් ටිකකට කලින් ඉගෙන ගත්තා නේද? අන්න ඒ සූත්‍රයේ භාවිතයෙන් අපි යන්නේ ඉන්නේ. මොකද්ද අපි දැන් දන්නෝ πr අපිට දීලා තියෙනවා 396 වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. ඕක දැන් නංගි මල්ලියේ අපි l දන්නවා නේද 14යි කියලා. පයිත් දන්නෝ 22 බෙදීම 7. එතකොට අපි r විතරයි ඉතුරු වෙන්නේ. බලමුකෝ. r එතකොට මම ඉස්සෙල්ලා උක්ත කරගන්නවා. ඔහොම. ඊට පස්සේ මම පයි වලටයි l වලටයි ආදේශ කරනවා. ඔබට පේනවා මම ඒක කළා තියෙනවා. දැන් ඔබට පේනවා මෙතන 14ට 7 දෙකක් තියෙනවා. ඊට පස්සේ මේ 396 කියන එකත් අපි මෙතන ගත්තොත් 44න් ගානට බෙදෙන. ඔබ සුළු කරලා බලන්න අනිවාර්යයෙන්ම සුළු කරලා බලන්න. උත්තරේ එන්න ඕනේ ඔබට ගානට 9යි සෙන්ටිමීටර් කියලා. හරි. දැන් එතකොට මොකද්ද අපි කරේ? අපි කේතුවේ අරය හොයාගත්තා. ඒ කියන්නේ මේ සිම්පල් r හොයාගත්තා. දැන් මොකද්ද අපිට අහලා තියෙන්නේ හොයන්න? ලම්බක උස. ලම්බක උස හොයනකොට නංගි මල්ලියේ ඔබට පේනවා මෙන්න මේ කඩිරෙන් තියෙන ත්‍රිකෝණය තමයි අපිට භාවිතා කරන්න අවශ්‍ය වන්නේ. නේ? අපි අර ඉන්දසුන් වලත් කතා කරා වගේ. ඉතින් ඒකට අවශ්‍ය වන්නේ මොනවාද? පයිතගරස් ප්‍රමේය. හොඳින් දැනගෙන ඉන්න ඕනේ. එතකොට අපි පයිතගරස් ප්‍රමේය යෙදුව විට අපිට එනවා. එතකොට පයිතගරස් ප්‍රමේය අපි ලියන්නේ මෙහෙම 14 වර්ගය සමානයි මේ අනිත් පාද දෙකේ වර්ගවල එකතුව. එතකොට මට උතන h වර්ගය විතරයි හොයන්න තියෙන්නේ. ඒක මම උක්ත කරගන්නවා. ඊට පස්සේ මට h වර්ගයට උත්තරේ එනවා. h වර්ගය කියන්නේ 115යි කියලා. නේ? මම ඊට පස්සේ එක පාඩට ලියලා තියෙනවා. නැත්නම් ඔබට මෙතන ගන්න පුළුවන් 196 රින් 81 කියන්නේ 115යි. ඒ මොකද්ද? h වර්ගය. ඉතින් h වර්ගය 115යි නම් h කියන්නේ ඒකේ වර්ගමූලය. එතකොට දෙපැත්තෙම වර්ගමූල ගත්තම අපිට 115ේ වර්ගමූලය ගන්නවා. නේ? 115ේ වර්ගමූලය. එතකොට අපිට මොකද්ද එන්නේ? මේක ඔබ බාන ලඝු ගණක පොතත් එක්ක මට ආවේ මෙන්න මේ වගේ උත්තරයක්. ආසන්න වශයෙන් 10.72 වගේ උත්තරයක්. හරි. දැන් නංගි මල්ලි අපි ගෝලය ගැන කතා කරන්න යන්නේ. ගෝලය කිව්වම අපිට ඒ වචනේ හුරු පුරුදු නැති වුණාට මෙන්න මේ රූප ටික නම් ඕබන්ට හොඳටම පුරුදු ඇති නේද? විශේෂයෙන්ම ගත්තොත් පිරිමි ළමයි හොඳට දන්නවා ටෙනිස් බෝලය. ටෙනිස් බෝලය කියන්නේ අපි බොහොම හැම නිතරම දන්න ප්‍රසිද්ධ ගෝලයක් නේ. ඒ වගේම තමයි මේ අපි මල්ල ක්‍රීඩාවල පාවිච්චි කරන යගුලිය ඒකත් ගෝලයක්.
තව පාපන්දුව ඒකත් ගෝලයක්. කිනර රවුම් හැඩයක් තියෙන වස්තුවක් නේද? අපි දන්නවා. එතකොට ඒකට දැන් අපි විශේෂ නම් ටිකක් දන්නවනේ ඒකට කියන්න. මොකද්ද? ඒ රවුම් කෑල්ලට අපි කියනවා මොකද්ද? වක්‍ර පෘෂ්ඨය කියලා නේ. සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨය වගේ නේද? ඉතින් ගෝලයේ අර රවුම් කොටසට කියනවා අපි වක්‍ර පෘෂ්ඨය කියලා. හරි. දැන් නංගිමලි ගෝලයකටත් වෘත්තයක් වගේම අරයක් තියෙනවා. දැන් ඔබට පේනවා මෙතන මේ කඩිරෙන් දක්වලා තියෙන්නේ ඇත්තටම මේ ගෝලය හරි මැදින් කැපුවොත් අපිට ඉතුරු වෙන්නේ නැත් අර්ධ ගෝලයක් ගත්තොත් අර්ධ ගෝලයේ අපිට පේන වෘත්තාකාර කොටස තමයි මේ කඩිරෙන් දක්වලා තියෙන්නේ. අන්න එතකොට එතන වෘත්තයක් තියෙනවනේ. ඉතින් අපි දන්නවා වෘත්තයට අරයක් තියෙනවා. ඒ වෘත්තෙත් හැබැයි අයිති වෙන්නේ මෙන්න මේ ගෝලයට. නේද? ඒ ගෝලයට අයිති වෙන නිසා අපි ඒක කියනවා මොකද්ද? මේ ගෝලය අරය කියලා අපි මෙන්න මේ කොටසට කියනවා. දැන් එතකොට අපි අනිත් කොටස් වල වගේම අපි මේ ගෝලයකත් පෘෂ්ඨ වර්ගඵලය හොයන්න තමයි දැන් අපි සූදානම් වන්නේ. ඒකට ඔබේ පෙළ පොතේ පෙන්නලා තියෙනවනේ මෙන්න මේ වගේ රූපයක්. මෙතන පොඩි අමුතු රූපයක් නේ තියෙන්නේ. මොකද්ද? ගෝලේ දාලා තියෙන සිලින්ඩරයක් ඇතුලේ. හැබැයි මෙතන සිලින්ඩරේ විශේෂ සිලින්ඩරයක්. ඇයි ඒ විශේෂ වන්නේ? ඒ සිලින්ඩරේ අරයත් මේ ගෝලයේ අරයට සමානයි. ඔබට පේනවනේ. මොකද මේ ගෝලෙට ගාන්ට ෆිට වෙන්නනේ දාලා තියෙන්නේ. ගාන්ට හිර වෙන්න දාලා තියෙන. එතකොට අරයල් දෙක සමානයි. ඊට එක මේ ගෝලයේ අපි ගත්තොත් මේ සිලින්ඩරේ උස 2r. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මේ ගෝලයේ තියෙන විස්කම්පය. ඔබට ඒක නම් එච්චර වැදගත් නැහැ. අපි ඉස්සරහට යමුකෝ. හරි. මෙතන නංගි මල්ලියේ වැදගත් නැති කරුණක්. හැබැයි අපිට මේ පෙළ පොතේ දීලා තියෙනවා මේ ගෝලයේ මේ වගේ ලක්ෂණ තියෙන සිලින්ඩරයක්. මොකද්ද? මෙන්න මේ අරයත් ඒ ගෝලයේ අරයට සමාන වන උසත් මේ ගෝලයේ විස්කම්බය. දැන් කොහොමද අපි දන්නවනේ අරේ r නම් විස්කම්බය 2r කියලා නේද? අන්න එතකොට ඒ ගෝලයේ විස්කම්බයට සමාන වන උසක් තියෙන සිලින්ඩරයකට අපි වෙනම නමක් කියනවා පරිසිලින්ඩරය කියලා. මේ පරි කියන වචනේ එන්නේ මේ පරිදිය මේ වෘත්තයක පරිදියක් කියන අර්ථයක. එතකොට අපි දැනගන්න ඕනේ මේකට කියනවා පරිසිලින්ඩරයක් කියලා. හරි. එතකොට අපිට මේ භෞතික විද්‍යාවේ මතකද පරිමාව පිළිබඳ මූලධර්මයක් දුන්න ආකිමිඩිස් ග්‍රීක ජාතික ආකිමිඩිස් ආකිමිඩිස් හොයගෙන තියෙනවා අමුතු දෙයක්. මොකද්ද? මෙන්න මේ ගෝලයට අදාළ පෘෂ්ඨ වර්ගඵලය. ඒ කියන්නේ මේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයක් විතරයිනේ ගෝලයකට තියෙන්නේ. ඔබට තේරෙනවා ඇතිනේ. ඉතින් හරිම ලේසි. අර කලින් වස්තු වගේ නෙමෙයි එක පෘෂ්ඨ වර්ගඵලයයි තියෙන්නේ. මොකද්ද ඒ කිව්වේ එතකොට? ඒ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය මෙන්න මේ සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයට සමානයිලු. ඒක අපිට වැදගත් වන්නේ මොකද අපි සූත්‍රය ගොඩනගනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් එතකොට මේ සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨයට අයත් සමීකරණය. මේව ගෙන්නම් ඇත්තටම අපිට වැදගත් නෑ නංගි මල්ලි. මෙන්න මේ සූත්‍රය තමයි අපිට වැදගත් වෙන්නේ. මොකද්ද? 2πrh කියන සූත්‍රය. ඒකනේ අපි දන්නේ. අපි 10 ශ්‍රේණි ඉගෙන ගත්තේ. සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයට අයත් සූත්‍රය 2πrh. දැන් අපි r කොහොමද දන්නවා? සිලින්ඩරේ r කියන්නේ මේ ගෝලයේ r rව තමයි. ඒක වෙනසක් නැහැ. හැබැයි මේ h කියන්නේ මොකද්ද? h කියන්නේ මේ ගෝලයේ විස්කම්බය නැත්තම් 2r. නේ? 2r. ඉතින් අපි දැන් මේ විදියට මෙන්න මේ සූත්‍රයට ආදේශ කරාට පස්සේ h වලට 2r ආදේශ කරාට පස්සේ අපිට එනවා මොකද්ද? 4πr වර්ගය. 4πr වර්ගය. හොඳින් මතක තියාගන්න. එතකොට එබැවින් ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ 4πr වර්ගය. දැන් කියන්නකෝ ඔබට මේ පරිසිලින්ඩර් කතාව මුකුත් තේරුන්නේ නැහැ කියලා.
කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබට ගෝලයක පෘෂ්ඨ වර්ගයේ ඵලය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් කෙලින්ම කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ සමානයි 4πr වර්ගය කියලා. ඒ හොඳටම ප්‍රමාණවත්. හරිද? දැන් 4.3 අභ්‍යාසයේ පස්වෙනි ගාන. මෙතන තියෙන්නේ හැබැයි ගෝලයක්ම නෙමෙයි. අර්ධ ගෝලයක්. ඒ කියන්නේ මොකද්ද? ගානට ගෝලයක් දෙකින් මැදින් කැපුවම. දෙකට මැදින් කැපුවම. ඒ කියන්නේ ටෙනිස් බෝලයක් දෙකට මැදින් පැලුවා වගේ තමයි. එතකොට අපි බලමුකෝ ගානක ඉස්සෙල්ලා විස්කම්බය අපිට දීලා තියෙනවා 0.5 මීටර. නැත්තම් මේක අපි දන්නවා සෙන්ටිමීටර වලට හැලුවොත් සෙන්ටිමීටර 50යි. නේ? එතකොට ඒ අර්ධ ගෝලයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න ඕනේ. අපි බලමු. අපි රූපයක් ඇඳගත්තොත් මෙහෙම එකක් තමයි අර්ධ ගෝලය කියන්නේ. පාත්‍රයක් වගේ නේද? ඒකේ විස්කම්බය අපිට දීලා තියෙනවා මෙහෙම. ඉතින් අපිට දැන් විස්කම්බය නෙමෙයි නංගි මල්ලියේ අපිට අවශ්‍ය වෙන්නේ අර සිලින්ඩර් වලත් මේ විස්කම්බ දුන්නා. අපි එතකොට මුලින්ම කරන්නේ මොකද්ද? විස්කම්බයේ අරයට හදා ගන්නවා. ඒ කියන්නේ දෙකෙන් බෙදෙනවා. විස්කම්බයේ D ඒක දෙකෙන් බෙදුවම අපිට එනවා අරය. අරය කියන්නේ කීයද එතකොට? 50 බෙදීම 2 සෙන්ටිමීටර 25යි. හරි. දැන් ඔබට පේනවා අර කලින් ගෝලයට තිබ්බේ එක පෘෂ්ඨ වර්ගඵලයක් නේ? එක රවුම් පෘෂ්ඨ වර්ගඵලයක්. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයක්. හැබැයි දැන් අර්ධ ගෝලයක් ලෙස අපි ඒක දෙකට මැදින් කපාගත් විට ඒ ඔබට පේනවා අලුත් පෘෂ්ඨයක් හැදෙනවා. මොකද්ද? මෙන්න මෙතන වෘත්තයක් තියෙනවනේ. ඒක තවත් පෘෂ්ඨයක්. එතකොට දැන් මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයනකොට අපිට මේ වෘත්තාකාර කොටසේ වර්ගඵලයක් ඕනේ. මෙන්න මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයක් ඕනේ. අපි ඉස්සෙල්ලා බලමු වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. ඒක කොහොමද හොයන්නේ එතකොට? 4πr වර්ගයේ විතරක් නෙමෙයිනේ. ඒකේ භාගයයි. භාගයයි අපි ගන්නෙ. නේ? එතන ඕනනම් අපිට එතකොට සුළු කරලා ලියන්න පුළුවන් මේක සමානයි මේක 2πr වර්ගයට සමානයි කියලා අපිට ඔළුවේ තියාගන්න පුළුවන් නේද? හරි. එතකොට දැන් අපි ඕකට ආදේශ කරොත් අපිට එනවා π වලට ආදේශ කරනවා 22 බෙදීම 7 r වලට ආදේශ කරනවා 25 අපිට ආවේ 25. එතකොට දැන් නැංගිමලිය ඔබ සුළු කරලා බලන්න මේකේ උත්තරේ එන්නේ ආසන්න වශයෙන් 3928.57. මොකද මේ 7 කියන එක බෙදෙන්නේ නැහැ. මේ පොදු ගුණාකාරයක් ගත්තට පස්සේ ලවයේ තියෙන එකකින්වත් 7 බෙදෙන්නේ නැහැ. ඉතින් අපිට දශම සංඛ්‍යාවක් සහිත ගණනක් එන්නේ 3928.57. දැන් තල වෘත්තයේ වර්ගඵලය. තල වෘත්තයේ වර්ගඵලය. දැන් ඔබ දන්නවා මෙතන අපි වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය එතකොට එකපාරට ඇහුවොත් මොකද්ද? ගෝලයේ වර්ගඵලය. ගෝලයක් ගත්තොත් ඒකේ මුළු වර්ගඵලය 4πr වර්ගයනේ. හැබැයි මෙතන තියෙන අර්ධ ගෝලයක්. එතකොට අර්ධ ගෝලයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ගත්තොත් ඒකේ එන්නේ ඒකෙන් භාගයේ 2πr වර්ගය. 2πr වර්ගය. දැන් මෙතන තල වෘත්තයේ වර්ගඵලය ගත්තොත් බොහොම පහසුයි. නිකම්ම නිකන් වෘත්තයක් විතරයි. ඉතින් වෘත්තයක වර්ගඵලය කීයද? πr වර්ගය. ඉතින් මෙතන π වලටයි r වලටයි ආදේශ කරන්න විතරයි තියෙන්නේ. උත්තරේ එන්නේ මේ වගේ 7ෙන් බෙදන්න ඕනේ අපි. එතකොට ආසන්න වශයෙන් එන්නේ 1946.29 කියලා. ඔබ ලඝු දාලා නැත්තම් දීර්ඝ බෙදීමෙන් හෝ සුළු කරලා බලන්න මේ උත්තර දෙක එනවද කියලා. දැන් මුළු පෘෂ්ඨ වර්ගඵලය. බොහොම ලේසියිනේ. අපි දැන් පෘෂ්ඨ දෙකයි තියෙන්නේ මෙතන. පෘෂ්ඨ දෙකෙන් වර්ගඵලය හෙව්වා. එතකොට මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ ওই දෙකේ එකතුවට. එකතුව කිව්වම මෙන්න මෙහෙම මේ දෙක එක්කව කරම අපිට එන අවසාන උත්තරේ 5892.86. ඔබත් දැන් සුළු කළ බාන්නම්ගේ මල්ලි ඔබටත් ওই උත්තරේ එනවාද කියලා. හරි. හරි. ඉස්සරහට ඔබට තව මේ වගේ අර්ධ ගෝලයන ගණන් හදන්න ලෙහෙසි වෙන්න මෙන්න මේ සමීකරණය මතක තියාගන්න. මොකද්ද? අර්ධ ගෝලයක්. අර්ධ ගෝලයක් කියලා කොහේ හරි තියෙනවා නම් ඒකේ මුළු පෘෂ්ඨ වර්ගඵලය නම් අපිට හොයන්න ඕනේ. මොකද්ද හොයන්න ඕනේ? මුළු පෘෂ්ඨ වර්ගඵලය. වෘත්තාකාර කොටසේ හෝ කෑලි කෑලි නෙමෙයි මුළු පෘෂ්ඨ වර්ගඵලය නම් අපි දන්නවා
වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 2යි පයි r වර්ගය. තල පෘෂ්ඨයේ වර්ගඵලය පයි r වර්ගය. ඒ දෙක එක්කව කරාම පයි r වර්ගය දැන් 2යි පයි i වර්ගය අපිට එනවා 3යි පයි r වර්ගය කියලා. අන්න ඒක හොඳින් ඔළුවේ තබා ගන්න. දැන් අපි ඒකට අදාළ නිදසුන් ටික තමයි බලන්න යන්නේ. පළවෙනි නිදසුන බොහොම ලේසි. ආරය 7 cm කියලා දීලා තියෙනවා ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය. මේක අපිට සමීකරණේ පුරුදු වෙන්න දීලා තියෙන්නේ මොකද්ද? එතකොට අපි කරන්නේ අපි දන්නෝ පෘෂ්ඨ වර්ගඵලයේ සමීකරණය 4යි පයි r වර්ගය. නේ? ඔබට මෙතනදිත් අර කෝණේ කේතුවට අදාළ වර්ගඵලයේ සමීකරණය වගේ තේරුම් නැත්නම් සාධනේ ඒක ගැන කිසිම බයක් සැකක් තියාගන්න එපා. අපිට සමීකරණේ මේක විතරයි අවශ්‍ය වන්නේ. තේරුණාද? හරි. එතකොට අපි සමීකරණයට ආදේශ කරා පයි වලට මේ 22 බෙදීම 7 r වර්ගය කියන්නේ මේ දීලා තියෙන යගේ ඊටාම කෙටි ගාණක් නේද? මෙතන සුළු කරන්න විතරයි තියෙන්නේ 606යි 616යි වර්ග සෙන්ටිමීටර කියලා ලස්සනට උත්තරේ එනවා. දෙවෙනි නිදසුනේ තියෙනවා එතන පොඩ්ඩක් වෙනස්. අපිට ඉස්සෙල්ලා දීලා තියෙනවා ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය 1386යි වර්ග සෙන්ටිමීටර කියලා. හරිද? මෙතන r හොයන්න කියලා තියෙන්නේ. ඒකත් ඉතින් අර කරපු එකේම ප්‍රතිවිරුද්ධ දිශාව. ඒකෙම රිවර්ස් එක. නේද? එතකොට අපිට දීලා තියෙනවා ඉස්සෙල්ලා පෘෂ්ඨ වර්ගඵලය. ඔබට පේනවා අපි 4යි පයි r වර්ගයට පයි ආදේශ කරාම අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? සමීකරණේ ඉතුරු වෙන්නේ r පමණයි. r පමණයි බීජ සංඛ්‍යාවක් ලෙස තියෙන්නේ. ඉතින් අපි r උක්ත කරගත්තොත් අපිට එනවා මේ වගේ එකක්. ඔබට සුළු කරාම එනවා 441 බෙදීම 4 කියන අගය. ඒක තව දුරටත් අපිට බෙදන්න බෑ. ඉතින් ඊට පස්සේ අපි ගන්නවා වර්ගමූලය. හැමෝම දන්නවා 4 කියන්නේ 2 වර්ගය කියලා. ඉතින් වර්ගමූල 4 කියන්නේ 2. මෙන්න මේකත් බලන්න අංගිමල්ලියේ 441 කියන්නේ පූර්ණ වර්ගයක්. ඒ 21 වර්ගය. ඔබ මෙතන අපහැදිලි නම් 21න් ගුණ කරලා බලන්න ඔබට එනවද කියලා 441 අනිවාර්යෙන් එන්න ඕනේ. හරි. එතකොට මේකේ වර්ගමූලය කියන්නේ මෙන්න මේ 21. ඒක දෙකෙන් බෙදුවම අපිට එනවා 10.5. ඉතින් 10.5 සෙන්ටිමීටර් තමයි ගෝලයේ අරිය වන්නේ. අපි ආයිත් නැවත මතක් කිරීමක් කරගමු සාරාංශයෙන්. අපිට එතකොට මේ පාඩමෙන් අපිට ගන්න ඕනේ ගණන් අමාරු ගණක් හදන විදියයි මෙන්න අමාරු ගණක් හදන්න අනිවාර්යෙන් අනිත් එක අපිට අපි ඉගෙන ගත්ත සමීකරණ තුන හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. පළවෙනි එක ආයිත් මතක් කරගත්තොත් අපි ඉගෙන ගත්ත සමචතුරස්‍රාකාර ආධාරකයක් සහිත ත්‍රිකෝණාකාර මුහුණක් තියෙන ඍජු පිරමීඩයක්. ඒකේ පෘෂ්ඨ වර්ගය අපි ඉගෙන ගත්තා. ඒ වර්ගය ධන 2al කියලා. ඒ කියන්නේ අර සමචතුරස්‍රාකාරයේ පැත්තක දිග l කියන්නේ ලම්බක උස. පිරමීඩයේ ලම්බක උස. මතකයිනේ. හරි. දෙවෙනි සමීකරණේ අපි ඉගෙන ගත්තා මොකද්ද? ඍජු වෘත්ත කේතුවක ඍජු වෘත්ත කේතුවක වර්ගඵලය πrl ඒ කියන්නේ අර වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ධන ආධාරකයේ වර්ගඵලය අපි දන්නවා πr වර්ගය. ඒකත් හරි. අන්තිම අවසාන සූත්‍රයේ මොකද්ද? අර ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය සම්පූර්ණ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය අපි ඉගෙන ගත්තා 4යි πr වර්ගය කියලානේ. ඊට පස්සේ ඒ වගේම අපි ඉගෙන ගත්තා අර්ධ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයනවනම් වක්‍ර පෘෂ්ඨ කොටස මම කියන්නේ. වක්‍ර පෘෂ්ඨ කොටස අපි ගත්තොත් අර්ධ ගෝලයක ඒක එන්න ඕනේ ඕකෙන් භාගය. ඒ කියන්නේ 2යි πr වර්ගය. නේ? හරි. ওই ටික ඔළුවේ තියෙනවා නම් මල්ලියේ මේ පාඩමෙන් ඔබට ඉතාලියෙන් සාමාන්‍ය පෙළ ගාන කරගන්න පුළුවන්. දැන් ඉතින් මේ පාඩමෙත් අපේ කොටස අවසන්. දැන් ඔබේ වාරය. ගෙදර වැඩි ටික. අභ්‍යාස ටික හොඳින් සැහැල්ලුවෙන් ටිකෙන් ටික කරන්න. මම දැන් ටිකක් කරලා තියෙන්නේ ඔබට පහසු වෙන්න. ඉතිරි ඔක්කොම ටික ඔබේ අතේ තියෙන්නේ. මෙන්න මේ ටික තමයි අභ්‍යාස ටික වන්නේ. ඔබට මේ පාඩම් ටික හරියටම කරගන්න පුළුවන් නම් අපිට එකතුව මේ ගණිතය කියන විෂය ජය ගන්න පුළුවන්. ඔබට සුබ දවසක් වේවා.